ඈ දැන් අපි කතා කරන්නේ ස්කන්ධ සංස්ථಿತಿ නියමය. ස්කන්ධ සංස්ථಿತಿ නියමය සත්‍යයි කියලා පෙන්වන්න නම් අපි මේ ක්‍රියාකාරකම කරන්න ඕන මොන පද්ධතියක් තුලද? සංවෘත පද්ධතියක් තුල. ඔව්. දැන් මම මේ රූප දෙකේ ඇඳලා තියෙන්නේ ක්‍රියාකාරකම් දෙකක්. මේ පළවෙනි ක්‍රියාකාරකමේ තියෙන්නේ කෝදුවක් අරගෙන ඉවර වෙලා නූල් දෙකකින් දෙපැත්තේ කඩදාසි ගුලි දෙකක් එල්ලලා තියෙනවා සමබර වෙන විදිහට. ඒ කියන්නේ මේ පැත්තේ ස්කන්ධයයි මේ පැත්තේ ස්කන්ධයයි සමාන වෙන විදිහට මේ දෙක එල්ලලා තියෙනවා. තරාදියක් බැලන්ස් වෙන විදිහට වගේ එල්ලලා තියෙනවා. මෙතනත් එහෙමයි. යකඩ කෙඳි ගුලි දෙකක් බැලන්ස් වෙන විදිහට එල්ලලා තියෙනවා. ඊට පස්සේ මෙතන කරන්නේ මේ එක පැත්තක කඩදාසියක් ගිනි තියනවා. එතකොට රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. සිද්ධ වුණාට ඒ සිද්ධ වෙලා මේ පැත්ත රත් කරලා ගිනි ගත්තට පස්සේ ඒ පැත්ත උඩට යනවා. බර අඩු වෙලා. මේ පැත්ත පල්ලෙහාට එනවා. ඒකට හේතුව තමයි මෙතන තියෙන දේවල් ගිනි ගත්තම කඩදාසිය ගිනි ගත්තම හැදෙන ද්‍රව්‍ය වලින් වැඩි කොටසක් පරිසරයට පිටවීම. මේකේ අනිත් පැත්ත සිද්ධ වෙනවා. මේ එක පැත්තක යකඩ කෙඳි ගුලිය රත් කරාම ඒ පැත්ත බර වැඩි වෙලා පල්ලෙහාට යනවා. ඒකට හේතුව තමයි පරිසරයෙන් ද්‍රව්‍ය මෙතෙන්ට එකතු වීම. එතකොට පරිසරයත් සමග ද්‍රව්‍ය හුවමාරු වෙනවා නම් යම් රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට අපි ඒ රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ වෙන පද්ධතියට කියන්නේ විවෘත පද්ධතියක් කියලා. හරිද? රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ වෙන පද්ධතියට කියන නම තමයි විවෘත පද්ධතිය. පරිසරයත් එක්ක ද්‍රව්‍ය හුවමාරු වෙනවා. දැන් මේ දෙකම විවෘත පද්ධතිය. ඒතර විවෘත පද්ධතියකදී මේ ස්කන්ධ සංස්කෘතිය මේ සත්‍යයි කියලා පෙන්වන්න අමාරුයි. එතකොට ප්‍රතික්‍රියක කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවට සහභාගී වෙන දේවල් වලට කිව්වේ ප්‍රතික්‍රියක. ප්‍රතික්‍රියාවෙන් පස්සේ හැදෙන දේවල් වලට කිව්වේ ඵල. ඒතකොට ප්‍රතික්‍රියක වල ස්කන්ධයට වඩා ඵලවල ස්කන්ධ වෙනස් වෙනවා. මෙතන මේ කඩදාසිය තමයි ප්‍රතික්‍රියක. මේ අලු ඒව තමයි ඵල. රත් කරදී. හැබැයි වැඩි ප්‍රමාණයක් කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්ප විදියට පිට වෙලා යනවා. එතකොට මේ පැත්තේ ස්කන්ධය අඩු වෙනවා. මෙතන ප්‍රතික්‍රියක තමයි යකඩ. ඵල තමයි අයන් ඔක්සයිඩ්. යකඩ වලට අයන් කියලානේ කියන්නේ අයන් ඔක්සයිඩ්. අයන් ඔක්සයිඩ් කියන්නේ පරිසරයෙන් ඔක්සිජන් යකඩත් එක්ක එකතු වෙලා පරිසරයේ තියෙන ඔක්සිජන් යකඩත් එක්ක එකතු වෙලා මෙතන තැම්පත් වෙනවා. ඒතර මේ පැත්තේ ස්කන්ධය වැඩි වෙනවා. එහෙනම් මේව ඇවිල්ලා විවෘත පද්ධති. මේ උඩ එකයි මේකයි විවෘත පද්ධති. දැන් අපි මේ ක්‍රියාකාරකම්ම කරන නලයක් ඇතුලේ. කඩදාසි ගුලියක් අරගෙන කැකෑරුම් නලයට දාලා ඒක සීල් කරනවා. උඩට වහනවා. සීල් කරනවා. සීල් කරලා ඉවර වෙලා ස්කන්ධෙ වනවා. අපි හිතමු ග්‍රෑම් 80යි. ඊට පස්සේ මේක රත් කරනවා. රත් කරාම මේක ගිනි ගන්නවා. ගිනි ගත්තට පස්සේ හැදෙනවා අලු හැදෙනවා වායුව හැදෙනවා. හැබැයි වායුව එළියට යන්නේ නැහැ. ඇයි මේක වහලානේ තියෙන්නේ. එළියට යන්න බෑ. ඊට පස්සේ අපි ආපහු ස්කන්ධමයි. එතකොටත් ග්‍රෑම් 80යි. ග්‍රෑම් 80යි. එතකොට ඒකේ තේරුම තමයි රසායනික ප්‍රතික්‍රියාවට කලින් ස්කන්ධයත් ප්‍රතික්‍රියාවෙන් පස්සේ ස්කන්ධයත් දෙකම සමානයි. ඒකට හේතුව තමයි මේක සංවෘත වහලා තියෙන පද්ධතිය. එහෙනම් සංවෘත පද්ධතියක් තුල රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වූ විට ස්කන්ධය වෙනස් නොවේ. ස්කන්ධය වෙනස් නොවේ. තවත් කියනවා නම් ප්‍රතික්‍රියකවල ස්කන්ධය හැදෙන ඵලවල ස්කන්ධයට සමාන වේ. ඔන්න ඕකට තමයි කියන්නේ ස්කන්ධ සංස්ථಿತಿ නියමය කියලා. සංවෘත පද්ධතියක් තුල රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවන විට ප්‍රතික්‍රියකවල ස්කන්ධය හැදෙන ඵලවල ස්කන්ධයට සමාන වේ. ඔන්න ඕකට කියනවා කියලා ස්කන්ධ සංස්ථಿತಿ නියමය. මේක හොයාගත්තේ කවුද? ඇන්ටනි ලැවෝෂියර් කියන විද්‍යාඥයෙක්. ස්කන්ධ සංස්කෘතිය නියමයේ ලෝකයට හඳුන්වලා දුන්නේ කවුද? ඇන්ටනි ලැවෝෂියර් කියන විද්‍යාඥයා. හරි. අපි ওই ටික කතා කරා මීට කලින් ගිය සතියේත් මට මතකයි ඔය ටිකක් අපි කතා කරා. විවෘත පද්ධතියක් කියන්නේ මොකද්ද? සංවෘත පද්ධතියක් කියන්නේ මොකද්ද කියන එක. හරි. මාතෘකාව ඔයගොල්ලෝ ලියාගෙන ඇති ස්කන්ධ සංස්කෘති නියමය කියලා. ඒක යටතේ අනුමාතෘකාවක් ලියා ගන්න. සංවෘත පද්ධතියක් හා සංවෘත පද්ධතිය හා විවෘත පද්ධතිය කියලා අනුමාතෘකාව. සංවෘත පද්ධතිය හා විවෘත පද්ධතිය.
සංවෘත පද්ධතිය හා විවෘත පද්ධතිය. ඒක යටතේ පළවෙනි තරුව දාලා ලියා ගන්න. පළවෙනි තරුව දාලා ලියා ගන්න. පරිසරයෙන් පද්ධතියටත් පරිසරයෙන් පද්ධතියටත් පද්ධතියෙන් පරිසරයෙන් පද්ධතියටත් පද්ධතියෙන් පරිසරයටත් පද්ධතියෙන් පරිසරයටත් ද්‍රව්‍ය හුවමාරුවේ නම් එවැනි පද්ධතියක් විවෘත පද්ධතියක් නම් වේ. ද්‍රව්‍ය හුවමාරුවේ නම් එවැනි පද්ධතියක් විවෘත පද්ධතියක් නම් වේ. විවෘත පද්ධතියක් නම් වේ. විවෘත පද්ධතියක්. හරිද? ඊළඟ තරුව. පරිසරයෙන් පද්ධතියටත් පද්ධතියෙන් පරිසරයටත් ද්‍රව්‍ය හුවමාරු නොවේ නම් එවැනි පද්ධතියක් සංවෘත පද්ධතියක් නම් වේ. එවැනි පද්ධතියක් සංවෘත පද්ධතියක් නම් වේ. සංවෘත පද්ධතියක් නම් වේ. ඊට පස්සේ යටින් ලියා ගන්න පහත දැක්වෙන්නේ විවෘත පද්ධතියක සිදුවන රසායනික ප්‍රතික්‍රියා දෙකකි. පහත දැක්වෙන්නේ විවෘත පද්ධතියක සිදුවන රසායනික ප්‍රතික්‍රියා දෙකකි. හරි, මේ රූප දෙක අඳගන්න මේ විදියටම අඳගන්න. ඔය විදියටම ඇටවුම් දෙක අඳගන්න ඉක්මනට.
හරි නේද? ඈ සර්. හරි ඉක්මනට ලියා ගන්න. සර් ඔව් කියන්න. බෝඩ් එක පැහැදිලි නෑනේ. පොඩ්ඩක් බොඳ වෙලා වගේ සර්. පොද වෙලා වගේද පේන්නේ? ඔව් සර්. නෑ සර්. ඔබට විනාඩියක් දෙන්න. ඔව් සර්. දැන් නම් බෝඩ් වෙලා වෙන්නේ. දැන් හරිද? හරිද? දැන් හරි සර්. හරි ඉක්මනට ලියා ගන්න. ඉවරයි. අනිත් අයත් හරිද? හරි සර්. හරි. ඔතන යටින් එන ලියා ගන්න මෙහෙම. ඉහත අවස්ථා දෙකේදීම රසායනික ප්‍රතික්‍රියා දෙකක්. ඉහත අවස්ථා දෙකේදීම රසායනික ප්‍රතික්‍රියා දෙකක් සිදු වී ඇත. රසායනික ප්‍රතික්‍රියා දෙකක් සිදු වී ඇත. කඩදාසි ගුලිය රත් කිරීමේදී පද්ධතියෙන් පරිසරයට රත් කිරීමේදී ද්‍රව්‍ය පිටවීම නිසා රත්කර පැත්තේ ස්කන්ධය අඩු වී ඇත. පරිසරයට ද්‍රව්‍ය පිටවීම නිසා රත්කල පැත්තෙහි ස්කන්ධය අඩු වී ඇත. යකඩ කෙඳි ගුලිය ඊළඟ රුලෙන් එක යකඩ කෙඳි ගුලිය රත් කිරීමේදී
පරිසරයෙන් පද්ධතියට ද්‍රව්‍ය ඇතුළු වීම නිසා රත් කළ පැත්තේ ස්කන්ධය වැඩි වී ඇත. රත් කළ පැත්තේ ස්කන්ධය වැඩි වී ඇත. රත් කළ පැත්තේ ස්කන්ධය වැඩි වී ඇත. ආපහු යටින් වෙනම ලියා ගන්න. මේ අනුව ස්කන්ධ සංස්ථಿತಿ නියමය සත්‍ය බවට පෙන්වීමට නම් මේ අනුව ස්කන්ධ සංස්ථಿತಿ නියමය සත්‍ය බව පෙන්වීමට නම් ස්කන්ධ සංස්ථಿತಿ නියමය සත්‍ය බව පෙන්වීමට නම් රසායනික ප්‍රතික්‍රියාව සිදු කළ යුත්තේ විවෘත පද්ධතියක නොව රසායනික ප්‍රතික්‍රියාව සිදු කළ යුත්තේ විවෘත පද්ධතියක නොව සංවෘත පද්ධතියකය. විවෘත පද්ධතියක නොව සංවෘත. සංවෘත කියලා මෙහෙම ලියන්නේ සංවෘත පද්ධතියකය. හරි ආපහු අහගන්න පුතේ. දැන් මෙන්න මේකනේ කිව්වද ස්කන්ධ සංස්ථಿತಿ මම ඔයගොල්ලෝ මේකේ මාතෘකාවේ තේරුම ගිය සති කියලා දුන්නා. ස්කන්ධ සංස්ථಿತಿ නියමය කියන්නේ ස්කන්ධය වෙනස් නොවේ කියන එක. හරිද? රසායනික ප්‍රතික්‍රියාවකදී ස්කන්ධය වෙනස් නොවේ. නමුත් මෙතන වෙනස් වෙලා. ඒකනේ මම මෙතන වෙලා කිව්වේ. මෙතන ස්කන්ධය අඩු වුණා. මේ රත් කරනවා කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක්. ඔක්සිජන් එක ගිනි ගන්නවා කියන්නේ යම් ද්‍රව්‍යයක් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවට. මෙතන රසායනික ප්‍රතික්‍රියාවක් වෙලා ස්කන්ධය අඩු වෙලා. මෙතන රසායනික ප්‍රතික්‍රියාවක් වෙලා ස්කන්ධය වැඩි වෙලා. ඒකට හේතුව මේකේ වැරද්දක් නෙවෙයි. ඒකට හේතුව තමයි මෙතෙන්දි පරිසරයට ද්‍රව්‍ය පිට වෙනවා. මෙතෙන්දි පරිසරයෙන් ද්‍රව්‍ය ඇතුළු වෙනවා. ඒක නිසා අපි මේ වගේ පද්ධති වලට කියන්නේ විවෘත පද්ධති. විවෘත පද්ධතියක් තුල රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට පරිසරයත් එක්ක ද්‍රව්‍ය හුවමාරු වෙන්න පුළුවන්. ඒක නිසා ස්කන්ධ සංස්ථಿತಿ නියමයේ සත්‍යයි කියලා පෙන්වන්න නම් අපි ප්‍රතික්‍රියාව රසායනික ප්‍රතික්‍රියාව කරන්න ඕන සංවෘත පද්ධතිය. මේ බලන්නකො සංවෘත පද්ධතියක යටි ලියා ගන්න මේ සඳහා පහත ක්‍රියාකාරකම කරනු ලැබේ කියලා ලියන්න. මේ සඳහා පහත ක්‍රියාකාරකම කරනු ලැබේ. මේ සඳහා පහත ක්‍රියාකාරකම කරනු ලැබේ. පහත ක්‍රියාකාරකම කරනු ලැබේ. දැන් බලා ගන්න හොඳට. මේ තියෙන්නේ කැකෑරුම් නලයක්. කැකෑරුම් නලයක්. මේ තියෙන්නේ ගිනි කූරු. මේ ගිනි කූරු වල හිස පහළට හිටින විදිහට තමයි දාලා තියෙන්නේ. කැකෑරුම් නලයේ කෙළවරට හිස් බැලුනයක් සම්බන්ධ කරලා තියෙනවා. ඔන්න ඇටවුම. දැන් මේ බැලුම සම්බන්ධ කරපු නිසා
මේ බැලුම මෙතනින් සම්බන්ධ කරපු නිසා මේක හොඳට සම්බන්ධ කරලා තියෙන්නේ මෙතෙන්ට. මේ බැලුම සම්බන්ධ කරපු නිසා කැකෑරුම් නලය ඇතුලේ තියෙන දේවල් වලට එළියට යන්න බෑ. එළිය තියෙන දේවල් වලට නලය ඇතුලට එන්න බෑ. මොකද බැලුම කි වහලානේ තියෙන්නේ. එහෙනම් මේක මොන පද්ධතියක්ද? මේක විවෘත පද්ධතියක්ද සංවෘත පද්ධතියක්ද? සංවෘත පද්ධතිය. සංවෘත පද්ධතිය. ඔව් මේක සංවෘත පද්ධතියක්. හරිද? ඒ කියන්නේ ඇතුලේ තියෙන දේවල් අපි කිය පද්ධතියෙන් පරිසරයටත් පරිසරයෙන් පද්ධතියටත් ද්‍රව්‍ය හුවමාරු නොවේ නම් අපි කිය ඒ වගේ පද්ධති වලට මොන පද්ධති කියලාද විවෘත මේ සංවෘත පද්ධතිය. ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? මෙන්න මේ කැකෑරුම් නලය රත් කරනවා. රත් කිරීම. රත් කරනකොට ටික වෙලාවක් ගිනි කූරු ගිනි ගන්නවා. ගිනි ගත්තට පස්සේ මෙන්න මේ වගේ ඇටවුම. මේව කැකෑරුම් නලය තියෙනවා. දැන් මෙතන තියෙන්නේ ගිනි කූරු නෙවෙයි. මෙතන තියෙන්නේ අලු ටිකක්. හරිද? මේ බැලුම ඔන්නෝ පොඩ්ඩක් පිම්බිලා තියෙනවා. ඔක්කොම සම්පූර්ණයෙන් පිම්බිලා නැහැ. පොඩ්ඩක් පිම්බිලා තියෙනවා. හරිද? එතකොට මෙතන තියෙන්නේ මොකක්ද? පිම්බුණු බැලුම. දැන් හිස් බැලුමේ නේ තියෙන්නේ. මෙතන තියෙන්නේ පිම්බුණු බැලුනේ. මේ කැකෑරුම් නලය. මෙතන තියෙන්නේ අලු ටික. දැන් මෙතන පිම්බුණු බැලුම ගත්තොත් මේක ඇතුලේ මේ දහනයේදී නැත්තම් මේක ගිනි ගත්තම ගිනි කෝරු ගිනි ගත්තම පිට වෙන වායුව එක්ස්ප්‍රෙස් වෙනවා. ඒක නිසා තමයි මේක පිම්බිලා තියෙන්නේ. හරි. දැන් මේ විදිහට අපිට ක්‍රියාකාරකම ගන්න පුළුවන්. දැන් අපි මේක කරද්දි කරන්න ඕන දේ තමයි මෙන්න මේ විදිහට ඇටෝම හදලා මේකේ ස්කන්ධය මනින්න ඕන. අපිට දෙදණු තුලාවක් භාවිතා කරලා ස්කන්ධය මනින්න පුළුවන්. අපි හිතමු රත් කිරීමට පෙර ස්කන්ධය රත් කිරීමට පෙර ස්කන්ධය ග්‍රෑම් 160යි. රත් කරාට පස්සේ මේක වායු එකතු වෙච්ච බැලුමත් එක්කම ආයිත් දෙදණු තුලාවෙන් ස්කන්ධය මනිනවා. රත් කළ පසු ස්කන්ධය ඒත් අපිට ලැබෙන්නේ ග්‍රෑම් 160මයි. එහෙනම් මේකෙන් පැහැදිලි වෙනවා රත් කිරීමට පෙර ස්කන්ධය සමානයි රත් කරාට පස්සේ ස්කන්ධය. එහෙනම් ස්කන්ධය වෙනස් වෙලා නැහැ. සංස්ථිතික. එහෙනම් ස්කන්ධ සංස්ථිති නියමය සත්‍යයි. හරි. ඔක ඇඳගන්න. ඇඳගෙන මේක යටින් ලියාගන්න. මේ විදිහට ඇටෝම් දෙක ඇඳලා මේ විදිහටම ලියාගන්න. හරිද? ඉක්මනට ලියාගන්න. සෝක ඇඳ ගන්න ඕනද? ඔව් ඇඳලා යටින් අර ලියප එකක් ලියන්න. සර් අප දෙක යන්න. බෝඩ් එක පැහැදිලි මදි බොඳ වෙලා පේන්නේ. කාටත් එහෙමද පේන්නේ බෝඩ් එක මොද වෙලාද? අර රතු පාටින් ගොඩක් නෑ ටිකක් බොඳ වෙලා. දැනුත් එහෙමද? දැන් ලොකු ප්‍රශ්නයක් නෑ. රතු පාට ටික වෙන පාටකින් යනවා. ඒ ටික තමයි ටිකක් ලාවට පේන්නේ. අර රතු පාට ටිකේ ලියලා තියෙන හිස් බැලුණය, පිම්බුණු බැලුණය, කැකෑරුම් නලය, ගිනි කූරු, රත් කිරීම අලු. ඒ ටික එහෙම ලියා ගන්න. මට පේන්නේ නැති දෙයක් තියෙනවා අහන්න.
හරිද? මට පොඩ්ඩක් කියනවද මේ සතියේ පන්ති ගාස්තු ගෙවපු කට්ටියගේ නම් ටික මම හරිද කියලා බලන්න. මම මාක් කරපු ටික. නැත්තම් මට මේ මම ගෙව්වා. ඔව්, සනිත. සනිත මාක් කරා මම. හරි. අනිත් අය ඔයගොල්ලෝ මට පන්ති ගාස්තු ගෙවලා රිසිට් එකක් එවන්න. සනිතගේ එක මම මාක් කරා. ඊළඟට තහවුරු කරගන්න මම මේ අහන්නේ. නදුන් ගෙවලා තියෙන පුතේ ඊට කලින් සතියේ. හරි නදුන්ගේ එක හරි. හරිද? ඒක ඊට කලින් සතියේ ගෙවලානේ මම අහන්නේ මේ සතියේ. සර් මමත් ගෙව්වා. මමත් කිව්වේ දසුනේ නේ. දසුනේ හරි දසුන්ගේ මාක් කරලා තියෙන්නේ. හරි. දසුන්ගේ මම මාක් කරා. සනිතගේ හරි. තව මට ලැබිලා තියෙන රිසිට් එක හසිනිකාගේ. හරිද? හසිනිකා හරිනේ ඒකනේ? හසිනිකා ඉන්නවද? හරි. හසිනිකාගේ මාක් කරලා තියෙන්නේ. අනිත් කට්ටියගේ මට ඒව රිසිට් හම්බුන්නේ නැහැ. හරිද? මේ ඔන්න ඔය තුන් දෙනාගේ තමයි මට මේ රිසිට් එවල තිබුණේ. රයිට්. සර් මම කිව්වා නදිෂි. නදිෂි ගෙවලා තියෙන්නේ මේ සතියේ නෙවෙයි ඊට කලින් සතියේ. හරිද? ඒක මාක් කරලා තියෙන්නේ. ඒ කවිෂගේ, නදුන්ගේ, නදිෂිගේ, අමිත්තු ඊට පස්සේ යසුරි, සනිජ්ජ, පසින්දු, තිසර, විනෝද්. ඒගොල්ලොන්ගේ මම මාක් කරලා තියෙන්නේ. අනිත් අයගේ තමයි මම කිව්වේ අනිත් අය මේ සතියේ තුන් දෙනෙක්ගේ මට හම්බ වුණා. අනිත් අයත් පුළුවන් දැන් ඕගොල්ලොන්ට මේ කවද අරිනවනේ ලබන සතියේනේ. දැන් පොඩි ප්‍රශ්නයක් වුණා පහුගිය දවස්වල මට මේ දෙමාපියෝ දෙතුන් දෙනෙක් කතා කරලා කිව්වා ඕපාත බැංකුවේ මේ පන්ති ගාස්තුවෙම ගන්නෙ නෑ කියලා. ඒ පාර මම කතා කරලා බැලුවා ඇත්තද බොරුද බලන්න මේ රීජනල් ප්‍රාදේශීය මේ ප්‍රධාන කාර්යාලයට. ඒකේ කිව්වා එහෙම ගැටලුවක් නෑ බැංකුවක ගනුදෙනු කරන්න එහෙම ප්‍රශ්නයක් නෑ කියලා. ඊට පස්සේ මම මේ මැසේජ් එකකුත් දැම්ම ඕගොල්ලොන්ට. එහෙම ගැටලුවක් නෑ කියලා. හරිද? දැන් කොහොමත් මේ සතියේ රට අරින නිසා ඕගොල්ලොන්ට ගෙවන්න පුළුවන් අනිත් අයට. ඒක නිසා මේ පුළුවන් අය පන්ති ගාස්තු ගෙවන්න. එතකොට මට මේක මාක් කරගන්න පුළුවන්. හරිනේ? ඒක පන්ති ගාස්තු ගෙවලා මට රිසිට් එකක් එවන්න. එතකොට පැහැදිලිව ඒක මාක් කරගන්න පුළුවන්. දැන් එහෙම කවුරු හරි නම කියවුන් නැත්නම් පන්ති ගාස්තු ගෙවලා මේ මට මැසේජ් එකක් දාන්න නැත්නම් දැන් කියන්න මම ගෙව්වා මගේ නම කියවුන්නේ නැහැ කියලා. ඔය කියපු අයගේ නම් හැර වෙන කෙනෙක්ගේ. හරිද? එතකොට මට බලා ගන්න පුළුවන් මෙන්න මෙයාගේ නම කියවුන්නේ නැහැ නේද? රිසිට් එක එවලා නැහැ හෝ නැත්නම් මට දැකලා නැතුව හරිනේ. හරිද? ඒක නිසා ඒ විදිහට මේව කරන්න. හරි ඊළඟ තව දෙයක් ඕගොල්ලෝගේ අයියලා අක්කලා ඉන්නවා නම් 11 වසරේ මගේ පන්තියට එන්නේ නැති හරිද? මම පන්තියට එන්න කියනව නෙවෙයි ප්‍රී ක්ලාස් එකක් තියෙනවා අඟහරුවාද 10යි කාලා 12යි කාලා. ඒකට ඕන සම්බන්ධ වෙන්න කියන්න. මේක කොහොමත් මම කරන්නේ උඩුගම කලාපේ ඉන්න ළමයි යක්කල උඩුගම කලාපේ ඔයගොල්ලෝගේ උඩුගම මේ කලාප කාර්යාලයෙන් ගන්න වැඩසටහනක්. ඒක දැනට ළමයි 180ක් 190ක් විතර ඉන්නවා ක්ලාස් එකේ. තව සම්බන්ධ කරගන්න පුළුවන්. තමයි 500ක පැකේජ් එකක් තියෙන්නේ. ඉතින් 500ක් දක්වා සම්බන්ධ කරගන්න පුළුවන්. ඒක නිසා කැමති අය ඉන්නවා නම් ගහරුවද්ද 10යි කාලා 12යි කාලා ඒ පන්තියට සම්බන්ධ වෙන්න කියන්න. එහෙම සම්බන්ධ වෙන්න ඕන නම් මට
WhatsApp නම්බර් එකක් දාන්න කියන නමත් එක්ක. එතකොට මම link එක එවන්නම්. හරිද? අඟහරුවාද 10යි කාලේ 12යි කාලේ 11 වසරේ අය ඉන්නවා නම් කියන්න. ඒක සාමාන්‍යයෙන් දිගටම කරගෙන යනවා මේ පාඩමක් ඉවර වෙනකම්ම කරගෙන යනවා. එතකොට මේ පාඩම කවර් කරගන්න පුළුවන් 11 වසරේ අයට එහෙම ඉන්නවනම්. හරි. දැන් මේ රූපේ ඇඳලා ඇති යටින් ලියා ගන්න ওই රූපේ යටින් ලියා ගන්න ගිනිකූරු දහණයෙන් පසු ඇටෝමේ ස්කන්ධය නැවත ගිනිකූරු දහණයෙන් පසු ඇටෝමේ ස්කන්ධය නැවත කිරාගත් පිට නිරීක්ෂණය වන්නේ නැවත කිරාගත් පිට නිරීක්ෂණය වන්නේ කිරාගත් පිට නැවත නිරීක්ෂණය වන්නේ මුල් ස්කන්ධයට සමාන බවයි. එනම් සංවෘත පද්ධතියක් තුලදී රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වූ විට ස්කන්ධය වෙනස් නොවන බව මින් පැහැදිලි වේ. right. ඊට පස්සේ යටින් වෙනම ලියා ගන්න. මේ අනුව ස්කන්ධ සංස්ථිති නියමය පහත පරිදි දැක්විය හැකි වේ. ස්කන්ධ සංස්ථිති නියමය පහත පරිදි දැක්විය හැකි වේ. මේ අනුව ස්කන්ධ සංස්කෘති නියමය පහත පරිදි දැක්විය හැකි වේ. හරි. යටින් වෙන පැනකින් ලියා ගන්න. ඒක නියමයක්නේ. ලියා ගන්න මෙහෙම රසායනික ප්‍රතික්‍රියාවලදී සමස්ත ස්කන්ධය වෙනස් නොවේ. එනම් සමස්ත ස්කන්ධය වෙනස් නොවේ. එනම් ස්කන්ධය සංස්ථිතික වේ.
සර් ඔව් සර් 10යි 20ට විතර ලියුණාට කමක් නැද්ද සර් මේ ඉස්කෝලෙන් ක්ලාස් එකක් දාලා සර් කවන්නේ පුතේ බලා එක වෙලාව බලලා මේක ලියුවෙන්න හොඳේ 10යි එක පොඩ්ඩක් අපි ලියන ඒවා නැත්තම් එහෙම ලියුවෙන්න හොඳේ ගැටලුවක් නැහැ රසායනික ප්‍රතික්‍රියාවකදී සමස්ත ස්කන්ධය වෙනස් නොවේ එනම් ස්කන්ධය සංස්ථිතික වේ හරිනේ ඒ විදිහට ලියා ගන්න හරි ඊට පස්සේ ඔතන යටින් ආපහු ලියා ගන්න මෙය ඉදිරිපත් කරන ලද්දේ ඇන්ටනි ලැවෝෂියර් මෙය ඉදිරිපත් කරන ලද්දේ මේව ලියන්නේ ඇන්ටනි ලැවෝෂියර් ඇන්ටනි ලැවෝෂියර් විසිනි ඔයගොල්ලන්ට තව ඔක විස්තර කරලා ලියනවා නම් මෙහෙම ලිව්වත් හරි. හරිද? සංවෘත පද්ධතියක රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවන විට ප්‍රතික්‍රියකවල ස්කන්ධය සෑදෙන පළවල ස්කන්ධයට සමාන වේ. එහෙම ලිව්වත් හරි. හරිද? ඒ විදිහට ලිව්වත් හරි. දැන් ඊට පස්සේ පොඩි මාතෘකාවක් ලියා ගන්න. ස්කන්ධ සංස්ථිති නියමය සත්‍ය බව පෙන්වීම. ස්කන්ධ සංස්ථිති නියමය සත්‍ය බව පෙන්වීම. ස්කන්ධ සංස්ථිති නියමය සත්‍ය බව පෙන්වීම. කොහොමද අපි කරන්නේ වැඩේ? ස්කන්ධ සංස්ථිති නියමය සත්‍ය බව පෙන්වීම. හරිද? ස්කන්ධ සංස්ථිති නියමයේ සත්‍ය බව පෙන්වීම මාතෘකාව. හරිද? හරි. දැන් අපි ඒකට දැන් මේක ලිව්වත් හරි. හරිද? ඔයගොල්ලන්ට දැන් මම මේ කියලා දෙන එක හදිසියෙවත් මතක නැති වුණොත් ස්කන්ධ සංස්ථිති නියමයේ සත්‍ය බවට මෙන්න මේක ලියන්න. මේක ලිව්වත් හරි. මෙතෙන්දි මොකද කරේ? කැකෑරුම් නලයක් ගත්තා, ගිනි කූරු ටිකක් ගත්තා, හිස් බැලුමක් ගත්තා. මේ විදියට සම්බන්ධ කරා ස්කන්ධය මැන්නා ඊට පස්සේ ගිනි තිව්වා ඒ යටින් රත් කරා යටින් රත් කරනකොට රත් වෙනකොට මේ ගිනි කූරු ගිනි ගන්නවා ගිනි ගත්තට පස්සේ ආයෙත් ස්කන්ධෙම වෙනවා එතකොට අපිට ගන්න පුළුවන් අර මුලින් ස්කන්ධයයි මේ ප්‍රතික්‍රියාවෙන් පස්සේ ස්කන්ධය දෙක සමානයි කියලා හරි අපි ඊට වඩා හොඳ ප්‍රතික්‍රියාවක් බලමු මේකත් 100%ක් හරි එතකොට මේක කරේ සංවෘත පද්ධතියක විවෘත පද්ධතියක නෙවෙයි විවෘත පද්ධතියක කරා නම් අනිවාර්යයෙන් පරිසරයත් එක්ක ද්‍රව්‍ය වුවමාරු වෙනවා ඒ වුණා නම් ස්කන්ධ සංස්ථිති නෙමෙයි සත්‍යය කියලා පෙන්වන්න බෑ හරි දැන් කරන්නේ මෙන්න මෙහෙමයි ගන්නවා හේතු ෆ්ලාස්කුවක් මේ තියෙන්නේ හේතු ෆ්ලාස්කුවක් හරිද අරගෙන ඉවර වෙලා තව ගන්නවා පරීක්ෂණ නලයක් ඒක නූලක ගැට ගන්නවා ගැට ගහලා මේ විදිහට හේතු ෆ්ලාස්කුව ඇතුළට මේ පරීක්ෂණ නලය දානවා. හේතු ෆ්ලාස්කුව ඇතුළට එක රසායනික ද්‍රව්‍යයක් දානවා. පරීක්ෂණ නලය ඇතුළට අනිත් රසායනික ද්‍රව්‍ය දානවා. දාලා ඉවර වෙලා දැන් මේක නූලකින් ගැට ගහලා තියෙන්නේ පරීක්ෂණ නලය. දාලා ඉවර වෙලා මේ හේතු ෆ්ලාස්කුව හොඳට ඇබේකින් සීල් වෙන්න වහලා ඇබේ උඩට ඕනනම් ඉටි ටිකක් දානවා. ඔන්නෝම ඇටෝම හදාගන්න. හරි. දැන් මේකේ කොටස් ටික ගත්තොත් මේ තියෙන්නේ හේතු ෆ්ලාස්කුව. හේතු ෆ්ලාස්කුව. මේ විද්‍යාගාරයේ තියෙන විවිධ හැඩති ෆ්ලාස්කු.
වටාඩි ප්ලාස්කුව, පැතලි අඩි ප්ලාස්කුව, කේතු ප්ලාස්කුව, අනුමාපන ප්ලාස්කුව මේ වගේ විවිධ ප්ලාස්කු වර්ග තියෙනවා. දැන් මේ ක්‍රියාකාරකමට ගන්න මෙන්න මේ වගේ එකකුත් නෙවෙයි. මීට වඩා පොඩ්ඩක් මෙහෙම පැතලි ගතිය වැඩි. දැන් මේකට කියන්නේ අනුමාපන ප්ලාස්කුව. හරිද? කේතු ප්ලාස්කුවක් වගේ මීටත් වඩා පොඩ්ඩක් මෙහෙම පැතලි මේක ගන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. මේක හැබැයිකින් වහන්න තියෙන්නේ. මේක ඇතුළට දාන පරීක්ෂණ නලයක්. ඒ පරීක්ෂණ නලයට එක රසායනික ද්‍රව්‍යයක් දාලා තියෙනවා. අනිත් පරීක්ෂණ මේ අනිත් කේතු ප්ලාස්කුව ඇතුළට අනිත් රසායනික ද්‍රව්‍ය දානවා. හරිද? ඒ විදිහට තමයි හදාගන්නේ. හදාගෙන ඉවරලා හැබැයිකින් වහන්න. හරි. ওই විදිහට ඇටෝම හදාගෙන ඉවර වෙලා හරි. ওই විදිහට ඇටෝම හදාගෙන ඉවර වෙලා දැන් මේ දාලා තියෙන්නේ මොනවද බලමුකෝ. මෙන්න මෙතෙන්ට දාලා තියෙන්නේ lead chloride. lead chloride. මෙතෙන්ට දාලා තියෙන්නේ sodium nitrate. මේ sodium nitrate අවර්ණයි. lead chloride උත් අවර්ණයි. අවර්ණයි කියන්නේ නිකන් වතුර වගේ. හරිද? වතුර තියෙන්නේ වතුර පාටක් නැහැනේ. අවර්ණයි කියලා කියන්නේ. sodium nitrate, lead chloride. දාලා ඉවර වෙලා මේ නූල මේ තියෙන ඇබය දැන් මේක අපිට පේන ඇබයෙන් වැහුවට පස්සේ මේක සංවෘත පද්ධතියක්. මේ විදිහට ඇටෝම හදාගෙන ඉවර වෙලා මේකේ ස්කන්ධෙ මනින. අපි හිතමු අපිට ආවා ග්‍රෑම් 236ක්. මේ සම්පූර්ණ ඇටෝමේ ස්කන්ධය ග්‍රෑම් 236යි. ස්කන්ධය මනින දැන් ඔය ක්‍රියාකාරකමේදී අහන ප්‍රශ්නයක් තමයි. මේ විදිහට ඇටෝම හදාගෙන ඉවර වෙලා ස්කන්ධය මනින්නේ මොකෙන්ද? කියන්න බලන්න එක්කනේ. තෙදණු තුල. අන්න හරි. විද්‍යාගාරයේදී මේ ක්‍රියාකාරකමට අදාළව ස්කන්ධය මනින්න ගන්නේ තෙදඬු තුලාව. එහෙම නැත්නම් සිව් දඬු තුලාව. ওই දෙකෙන් එකක් ඕනේ විභාගෙට ලියන්න. නිකම්ම තරාදියකින් ලිව්වොත් අපු දෙන්නේ නැහැ. එක්ක තෙදඬු තුලාව එහෙම නැත්නම් සිව් දඬු තුලාව. නිවැරදිව මනින්න විද්‍යාගාරය භාවිත කරන්නේ ওই දෙක. ඒකෙන් ස්කන්ධය මනින්න. මැනලිවර වෙලා අපි මේ ඇටෝම ඇල කරනවා මෙහෙම. ඇල කරනකොට මේ පරීක්ෂණ නලයේ තියෙන ද්‍රව්‍ය කියන්නේ සෝඩියම් නයිට්‍රේට් ටික වැටෙනවා lead chloride තුලට. එතකොට සිද්ධ වෙනවා රසායනික ප්‍රතික්‍රියාව. මම මේ රසායනික ප්‍රතික්‍රියාව ලියන්නම්. බලා ගන්න රසායනික ප්‍රතික්‍රියාව. මෙන්න මේක තමයි රසායනික ප්‍රතික්‍රියාව. sodium nitrate මේක අවර්ණයි. අවර්ණ. ධන lead chloride ඒකත් අවර්ණයි. ඊතලය හැදෙනවා sodium chloride ධන lead nitrate මේ මාරු වෙලා හැදෙනවා. sodium nitrate sodium chloride වෙනවා, lead chloride lead nitrate වෙනවා. හරිද? lead වැරදුනා මට වැරදුනා මම මේක අන්තිමට දැන් මතක් වුණේ. sodium chloride ගන්න වැරදුනා. හරි? lead chloride නෙවෙයි මෙතන වැරදුනා. sodium chloride මෙතන lead nitrate. තාපොඩ්ඩේ අන්තිමට පාට මතක් වෙනකොට තමයි මතක් වුණේ. sodium chloride උයි lead nitrate උයි. sodium chloride අවර්ණයි. sodium chloride කියන්නේ මොනවද කියලා ඔයගොල්ලෝ දන්නවනේ. sodium chloride කියන්නේ මේ ලුණු. හරිද? ලුණු කැට ටිකක් ජලයේ දිය කළා තමයි sodium chloride හදාගන්නේ. lead nitrate කියන්නේ සුදු පාට රසායනික ද්‍රව්‍යයක්. ඕගොල්ලන්ට මතක නම් lead nitrate ගත්තා අර ඉස්සෙල්ලා රසායනික ප්‍රතික්‍රියා හඳුන්වලා දෙනකොට රත් කරන්න. lead nitrate ටිකක් එක ඇරුණාලයකට දාලා රත් කරනකොට දුඹුරු පාට වායුවක් පිටවුනේ සුදු පාට. ඒක වතුර දිය කරාම අවර්ණයි. හරිද? sodium chloride උයි lead nitrate උයි කියන්නේ තාපොඩේ පටලැවෙන. sodium chloride උයි sodium chloride ධන lead nitrate
හරිද? හැදෙනවා සෝඩියම් නයිට්‍රේටුයි ලෙඩ් ක්ලෝරයිඩ්. මෙන්න මෙතන මේක මතක් වෙනකොට තමයි මට වෙනස් කියලා තේරුනේ. ලෙඩ් ක්ලෝරයිඩ් වල වර්ණය සුදු පාටයි. හරිද? ලෙඩ් ක්ලෝරයිඩ් සුදු පාටයි. සෝඩියම් නයිට්‍රේට් අවර්ණයි. එතකොට මේ රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ වුණාම මේ දෙක එකට කලවම් වුණාම මෙන්න මේ අවර්ණ ද්‍රාවණය සුදු පාට වෙනවා. ඒක දවස් ගානක් තියලා දිව්වොත් ওই සුදු පාට ද්‍රව්‍ය පතුලේ ඔක්කොම තැම්පත් වෙනවා. පතුලේ තැම්පත් වෙන දේවල් වලට කිව්ව නම මොකද්ද? යම් රසායනික ප්‍රතික්‍රියාවකින් පස්සේ පතුලේ තැම්පත් වෙන දේවල් වලට කිව්ව නම අවක්ෂේප. ඒ කියන්නේ මෙතන අවක්ෂේපයක් ඇති වෙනවා. හරිද? අවක්ෂේපයක් හට ගන්නවා. එහෙනම් අවක්ෂේපයක් හට ගන්නවා කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් වෙලා. දැන් ඒකත් අහන්න මෙතන. අහන ප්‍රශ්නයක් තමයි මෙහිදී රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වූ බවට සාක්ෂිය. සාක්ෂිය තමයි පුතේ අවක්ෂේපයක් හට ගැනීම. ඊට පස්සේ අපි ආපහු මේ ඇටෝමේ ස්කන්ධෙම අයිනවා. එතකොට දැන් මේකේ තියෙන දේවල් මේකට කලවම් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ආපහු ස්කන්ධෙම අයිනවා. එතකොට අපිට ලැබෙන්නේ ග්‍රෑම් 236යි. ප්‍රතික්‍රියාවෙන් පසු ස්කන්ධයක් ප්‍රතික්‍රියාවට පෙර ස්කන්ධයක් වෙනස් වෙලා නැහැ. එහෙනම් ස්කන්ධ සංස්කෘති නියමයේ සත්‍යයි කියලා පෙන්වන්න පුළුවන්. මේ ප්‍රතික්‍රියාව ඕනනම් අපිට ඇරලා මේ ඇබේ ඇරලා කරන්නත් පුළුවන්. ඒත් වෙනස් වෙන්නේ නැහැ. ඇයි වෙනස් වෙන්නේ නැත්තේ? එහෙම ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. ශිෂ්‍යයෙක් මෙම ප්‍රතික්‍රියාව සිදු කරන ලද්දේ විවෘත පද්ධතියකය. එහිදීද ස්කන්ධය වෙනස් නොවුනි. මේ 236ම ලැබෙනවා. ඒට හේතුව ලියන්න. එහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඇයි? දැන් මම ඕගොල්ලන්ට කිව්වේ හේතු ක්ලාස්කුව ගත්තා. ඒක ඇතුළට දැම්ම ලෙඩ් නයිට්‍රේට් කියන හොඳට අහගෙන ඉන්න. ලෙඩ් නයිට්‍රේට් කියන්නේ අවර්ණ ද්‍රාවණය. අවර්ණ කියන්නේ ජලය වගේ. පරීක්ෂණලේ ඇතුළට දැම්ම සෝඩියම් ක්ලෝරයිඩ්. ඒකත් අවර්ණයි. මේ විදියට ඇබේකින් වැහුවා. නූල හිර කරා මේක වැටෙන්නේ නැහැ. ඇබේකින් වැහුවා. ස්කන්ධය මැන්න ග්‍රෑම් 236. ඊට පස්සේ මේක මෙහෙම නමලා මේකේ තියෙන ද්‍රවය මේකට වැටෙන්න හරිනවා. එතකොට මේ දෙක කලවම් වෙලා හැදෙනවා සුදු පාට අවක්ෂේපය. මේකේ ලෙඩ් ක්ලෝරයිඩ් සුදු පාට අවක්ෂේපයක් හැදෙනවා. එතකොට ඒකේ තේරුම රසායනික ප්‍රතික්‍රියාවක් වෙලා කියන එක. ආයිත් ස්කන්ධය වෙන්න 236. ඒ කියන්නේ ස්කන්ධ සංස්කෘතිය නෙවෙයි සත්‍යයි කියලා දැන් ඔප්පු වෙනවා. දැන් මම ඊළඟට කිව්ව ප්‍රශ්නේ තමයි දැන් මේ ක්‍රියාකාරකම් මම කරන මේ ඇබේ අරලා. එතකොට මොන පද්ධතියක්ද? මේ ඇබේ විවෘත කරපු ගමන් මේ පද්ධතිය මොකක්ද? විවෘත පද්ධතිය. හැබැයි ස්කන්ධ වෙනස් වෙන්නේ නැහැ. එහෙම කරත් මේ 236ම ලැබෙනවා. දැන් ඒකෙන් මොකද්ද කියන්නේ? ඇයි එහෙම වෙන්නේ? විවෘත පද්ධතියකදී සමහර වෙලාවට ස්කන්ධ වෙනස් වෙන්න පුළුවන්. දැන් මෙතන එහෙම ස්කන්ධ වෙනස් වෙන්නේ නැහැ. ඇයි වෙනස් වෙන්නේ නැත්තේ? මොකද හේතුව? ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. ඒ තත්කාල කියන්න පුළුවන් උත්තරේ. මෙතන ස්කන්ධ වෙනස් වෙන්නේ නැහැ. විවෘත පද්ධතිය විවෘත වුණත් ස්කන්ධ වෙනස් වෙන්නේ නැහැ. මොකද හේතුව? මෙතෙන්දි පුතේ වායු විදියට නිපද වෙන දේවල් නැහැ. වායුවක් හැදුනොත් තමයි නැත්තම් සරලව කියනවා නම් මේක ඇරලා තිබුණත් පරිසරයෙන් පද්ධතියට ද්‍රව්‍ය පිට වෙන්නේ නැහැ. පද්ධතියෙන් පරිසරයට ද්‍රව්‍ය පිට වෙන්නේ නැහැ. පරිසරයෙන් පද්ධතියට ද්‍රව්‍ය ඇතුළු වෙන්නේ නැහැ. වායු හැදෙන්නේ නැහැ. මෙතන හැදෙන්නේ ඔක්කොම ද්‍රව නැත්තම් අවක්ෂේපය. ඒක නිසා මේක ඇරලා කරත් ප්‍රතික්‍රියාව මේ රසායනික ප්‍රතික්‍රියාව වෙනස් වෙන්නේ නැහැ. ස්කන්ධ ඒකම වෙනවා. හරිද? එහෙනම් ඔන්න අපිට පැහැදිලි මෙතන සංවෘත පද්ධතියක් තුල රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ කියන එක. මේක සංවෘතයි කියලා පෙන්වන්න ඕන නිසා තමයි මේකෙන් අහලා තියෙන්නේ. ඒතකොට ආරම්භක ස්කන්ධය 236යි ප්‍රතික්‍රියාව වුණා කියන එකට සාක්ෂිය තමයි සුදු පාට වෙන එක. ප්‍රතික්‍රියාවෙන් පස්සේ ස්කන්ධය 236යි. එහෙනම් ස්කන්ධ වෙනස් වෙලා නැහැ. එහෙනම් ස්කන්ධ සංස්කෘතිය මේ සත්‍යයි කියලා මේකෙන් පෙන්වන්න පුළුවන්. හරි. මේ ඇටෝම ඇඳලා මෙන්න මේ ප්‍රතික්‍රියාව ලියා ගන්න. ඉක්මනට. ඇටෝම අඳින්න ස්කන්ධය ලියා මේකත් ලියා ගන්න පෙර ස්කන්ධය පසු ස්කන්ධය කියලා.
සර් අතන 200 අර පසුගිය එක 236 G තියෙනවද? ඔව් ගියා 236 ගියා. සර් බෝඩ් එක පැහැදිලි නෑ. පැහැදිලි නැද්ද බෝඩ් එක? දැන් ඕගොල්ලෝගේ පන්තියේ තමයි ප්‍රශ්නේ ආවේ අනිත් පන්ති වල ගැටලුවක් වුන්නේ නැහැ. පැහැදිලි නැද්ද? අනිත් අයටත් පැහැදිලි නැද්ද? ඈ අපිට පැහැදිලි දැන් බලන්නකෝ පැහැදිලිද නැද්ද කියලා. ඉස්සෙල්ලා පැහැදිලි දැන් නම් පැහැදිලි නෑ සර්. දැන් බලන්න. හරිද දැන්? දැන් පේනවද? හරිද? හරි සර්. අනිත් අයත් හරිද? තාම නෑ සර්.
සර් යටම තියෙන්නේ සෝඩියම් සෝඩියම් ක්ලෝරයිඩ් දන ලෙඩ් නයිට්‍රේට් ඊතලයක් සෝඩියම් නයිට්‍රේට් දන ලෙඩ් ක්ලෝරයිඩ් හරි සර් ඉවරයි. ඉවරයි සර්. හරි ලියා ගන්න මෙහෙම කෙනෙක් කොට දෙනෙක් ක්ලියර් ඇති කියලා මම හිතනවා මේ සමීකරණෙත් ලියා ගන්න ඕන හොඳයි අර සුදු අවක්ෂේපය කියලා ලියා ගන්න ඕන එතන යටින් ලියා ගන්න ඉහත ආකාරයට ඇටෝම සකස් කර ඉහත ආකාරයට ඇටෝම සකස් කර ස්කන්ධය මනිනු ලැබේ වරහන් ඇතුලේ ලියා ගන්න ඕන තෙදඬු තුලාවකින් කියලා ඉහත ආකාරයට ඇටෝම සකස් කර ස්කන්ධය මනිනු ලැබේ වරහන් ඇතුලේ ලියා ගන්න ඕන තෙදඬු තුලාවකින් තෙදඬු තුලාවකින් ඊට පස්සේ ඉන්පසු ඇටෝම ඇල කර ඉන්පසු ඇටෝම ඇල කර පරීක්ෂණ නලයේ ඇති දෑ පරීක්ෂණ නලයේ ඇති දෑ තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් හරිද පරීක්ෂණ නලයේ ඇති දෑ කේතු ප්ලාස්කුවට දමනු ලැබේ කේතු ප්ලාස්කුවට දමනු ලැබේ එවිට රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වී එවිට රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වී එවිට රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වී සුදු පැහැති අවක්ෂේපයක් ඇතිවේ සුදු පැහැති අවක්ෂේපයක් ඇතිවේ සුදු පැහැති අවක්ෂේපයක් ඇතිවේ ඉන්පසු නැවත ඇටෝමේ ස්කන්ධය මනිනු ලැබේ සුදු පැහැති අවක්ෂේපයක් ඇතිවේ ඉන්පසු නැවත ඇටෝමේ ස්කන්ධය මනිනු ලැබේ ඉන්පසු නැවත ඇටෝමේ ස්කන්ධය මනිනු ලැබේ එය ප්‍රතික්‍රියාවට පෙර ස්කන්ධයට සමාන වේ එය ප්‍රතික්‍රියාවට පෙර ස්කන්ධයට සමාන වේ එය ප්‍රතික්‍රියාවට පෙර ස්කන්ධයට සමාන වේ එනම් ස්කන්ධ සංස්ථිති නියමය සත්‍ය බවමින් තහවුරු වේ ස්කන්ධ සංස්ථිති නියමය සත්‍ය බව මින් තහවුරු වේ හරි පුතේ දැන් ඔන්න අපි කතා කරා ස්කන්ධ ශාස්ත්‍රය තව ඕන තරම් පරීක්ෂණ තියෙන මේ ස්කන්ධ ශාස්ත්‍රයේ නියමය දැන් මෙතන අහන ප්‍රශ්න තමයි
ප්‍රතික්‍රියාවක් සිදු වූ බවට දක්නට ලැබෙන සාක්ෂිය මොකක්ද? මේ ප්‍රතික්‍රියාවේදී මොකක්ද සාක්ෂිය? කියන්න බලන්න. මේ ක්‍රියාකාරකම කරනකොට රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වූ බවට සාක්ෂිය මොකක්ද? සුදු පැහැති අවක්ෂේපයක් සෑදීම. සුදු පැහැති අවක්ෂේපයක් සෑදීම. ඊළඟ මම තව දෙයක් කිව්වා මේක මේ ප්‍රතික්‍රියාව විවෘත පද්ධතියක කරත් ඒ කියන්නේ ඇබය නැතුව කරත් ස්කන්ධ වෙනස් වෙන්නේ නැහැ. ඒට හේතුව ඇහුවා. වායුවක් සෑදෙන්නේ නැති නිසා. ඔව්. මේදී වායුමය ඵල හට නොගැනීම. හරි වායුමය ඵල හට ගන්න නැත්නම් පද්ධතිය හා පරිසරය අතර ද්‍රව්‍ය හුවමාරුවක් වෙන්නේ නැහැ. මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට. ඒක නිසා එහෙම ගන්න පුළුවන්. හරි. ඔතනින් ස්කන්ධ ශාස්ත්‍රයේ නියමය ඉවරයි. ඊළඟ අපිට කතා කරන්න තියෙන අලුත් කොටසක් දහනය. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන අලුත් කොටසේ නම තමයි දහනය. හරි. මාතෘකාව ලියා ගන්න දහනය කියලා. දහනය යටතේ මුලින්ම කතා කරන්න තියෙන්නේ දාහීය ද්‍රව්‍ය හා අදාහීය ද්‍රව්‍ය. මොකක්ද ඒ වචන දෙකේ තේරුම? දහනය යටතේ මුලින්ම කතා කරන්න තියෙන්නේ දාහීය ද්‍රව්‍ය හා අදාහීය ද්‍රව්‍ය. දාහීය ද්‍රව්‍ය අදාහීය ද්‍රව්‍ය. දාහීය අදාහීය. මොකද්ද මේ වචන දෙකේ තේරුම? දාහීය ද්‍රව්‍ය අනිත් එක අදාහීය ද්‍රව්‍ය. කියන්න බලන්න කවුරු හරි මොකද්ද මේ වචන දෙකේ තේරුම? දාහීය කියන වචනේ තේරුම පහසුවෙන් ගිනි ගන්නවා කියන එක. අදාහීය කියන වචනේ තේරුම පහසුවෙන් ගිනි ගන්නේ නැහැ කියන එක. මේ පරිසරයේ තියෙන සමහර ද්‍රව්‍ය තියෙනවා ලේසියෙන් ගිනි ගන්න. දැන් අපි ගත්තොත් රෙදි, ලී, ප්ලාස්ටික්, ඊට පස්සේ ඔය පෙට්‍රල්, ඩීසල්, පොල් තෙල්, භූමි තෙල් වගේ ඉන්ධන වර්ග. හරිද? එහෙම නැත්නම් දර, පොල් කටු මේ වගේ දේවල් පහසුවෙන් ගිනි ගන්න. පහසුවෙන් දහනය වන ද්‍රව්‍ය වලට අපි කියනවා නැත්නම් දහනය සිදුවන ද්‍රව්‍ය, දහනයට භාජනය වන ද්‍රව්‍ය. ඒක විදිහට දෙන්න පුළුවන්. අපි කියනවා දාහීය ද්‍රව්‍ය කියලා. එහෙම ලේසියෙන් ගිනි ගන්නේ නැත්තම් අන්න ඒවට කියනවා අදාහීය ද්‍රව්‍ය. වීදුරු, ඇස්බෙස්ටෝස්, ගල්, සිමෙන්ති, ලෝහ තහඩු, ඒ කියන්නේ යකඩ, ඇලුමිනියම්, තඹ වගේ තහඩු. මේව ලේසියෙන් ගිනි ගන්න. එහෙනම් අපි ඒවට කියනවා අදාහීය ද්‍රව්‍ය. හරිද? එහෙනම් යම් ද්‍රව්‍යයක් දහනය වෙන ආකාරයේ දහනය වීම හෝ නොවීම මත අපිට ඒව බෙදන්න පුළුවන් කොටස් දෙකකට. මොනවායි කොටස් දෙක? දාහීය ද්‍රව්‍ය, අදාහීය ද්‍රව්‍ය. හරි. දැන් මොකක්ද එහෙනම් මේ දහනය කියලා කියන්නේ? දැන් මං අර එක පන්තියකින් දහනය කියලා අහුවන් උත්තරේට දුන්නේ ගිනි ගන්නවා කියන එක. හරි. ඒ සමාන වචනනේ දහනය කියන්නේ ගිනි ගැනීම. මොකද්ද මේ දහනය එහෙම නැත්නම් ගිනි ගන්නවා කියලා කියන්නේ? ඊට පස්සේ ඔයගොල්ලෝ කියන්නේ මේ දහනය එහෙම නැත්නම් ගිනි ගන්නවා කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් කියලා. ඒකත් හරි. රසායනික ප්‍රතික්‍රියාව දැන් මොකද්ද මෙතෙන්දි වෙන්නේ? දහනයේදී මොකද්ද වෙන්නේ? දෙයක් තිබ්බතෙන් තවත් තත්ත්වයකට පත්වීම. තිබ්බ තත්ත්වෙ ඒක රසායනික ප්‍රතික්‍රියාවක් අර්ථ දක්වන එකනේ. යම් ද්‍රව්‍යයක් සම්පූර්ණයෙන්ම වෙනස් ද්‍රව්‍ය වලටපත් වෙනවා කියන්නේ රසායනික ප්‍රතික්‍රියාව. ඡය වෙනවා. ඔව් එවුන්නේ. ඡය වෙනවා. ඡය වෙනවාමත් නෙවෙයි. වෙනත් ද්‍රව්‍ය බවටපත් වෙන එක නෙවෙන්නේ. මොකක්ද එතකොට දහනය කියන්නේ? දහනයේදී කාත් එක්කද ප්‍රතික්‍රියා කරන්නේ? ඔක්සිජන් සමග. ඔක්සිජන් සමග. ඔන්න දැන් ටික ටික අපි උත්තරේට එනවා. දහනය කියන එක. යම් ද්‍රව්‍යයක් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා. මොනවයි හැදෙන්නේ? ඈ? දහනයේදී හැදෙන්නේ අලු. අලු හැදෙනවා. තව දුම දහනයේදී පුතේ අලු නෙමෙයි ප්‍රධාන ඵල දෙක අලු නෙවෙයි. දහනයේදී හැදෙන ප්‍රධාන ඵල දෙක තමයි කාබන් ඩයොක්සයිඩ් වායුවයි ජල වාෂ්පයි. දහනයේදී හැදෙන ප්‍රධාන ඵල දෙක මොනවද? කාබන් ඩයොක්සයිඩ් වායුව හා ජල වාෂ්ප. ඊළඟට දහනයේදී හැදෙනවා ශක්ති දෙකක්. මොනවායි ශක්ති දෙක? දැන් ඕගොල්ලෝ ඉටිපන්දමක් දහනය කරනකොට ආලෝක ශක්තිය හා තාප ශක්තිය.
එතකොට අපිට දහනය කියන එක මොන කොහොම අර්ථ දක්වන්න පුළුවන් වෙන්නේ? දහනය කියන එක අර්ථ දක්වන්න පුළුවන් වෙන්නේ කොහොමද? යම් ද්‍රව්‍යයක් මෙතෙන්දී දහනය වෙන්න නම් හොඳට අහගන්න, ගිනි ගන්න දෙයක් දහනය වෙන්න නම් අනිවාර්යෙන් තියෙන්න ඕන ඔක්සිජන්. යම් ද්‍රව්‍යයක් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා, හරිද? ප්‍රතික්‍රියා කරලා තාපය ආලෝකය පිට කරනවා නම් අපි කියන එකට දහනයක් කියලා. ඔන්න දැන් මම ගන්නම් දහනය කියන එක ලියන හැටි. දාහීය ද්‍රව්‍ය, ගිනි ගන්න දේවල් වලට කිය මොනවයි? දාහීය ද්‍රව්‍ය. ප්‍රතික්‍රියා කරන මාත් එක්කද? ඔක්සිජන් එක්ක. හැදෙනවා තාපය ආලෝකය, හරිද? ඊට අමතරව තව ද්‍රව්‍ය හැදෙනවා. මෙන්න මේකට තමයි කියන්නේ දහනය කියලා. දහනය. දාහීය ද්‍රව්‍ය ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කිරීම. ඔන්න ඕක තමයි අර්ථ දැක්වීම. දාහීය ද්‍රව්‍ය ඔක්සිජන්. ඔක්සිජන් කියන්නේ පුතේ දහනයට උදව් කරන වායුව. දහනයට උදව් කරන වායුවට කියන්නේ දහන පෝෂක වායුවක් කියලා. දහන පෝෂක වායුව. එහෙනම් දහනය කියන්නේ මොකක්ද ඇහුවොත්? දාහීය ද්‍රව්‍යයක් දහන පෝෂක වායුවක් සමග ප්‍රතික්‍රියා කිරීම දහනයක් නම් වේ. දාහීය ද්‍රව්‍ය මේ ටික හොඳට තේරුම් ගන්න ඕන. හොඳේ මේවා කටපාඩම් කරලා තියාගන්න ඕන. කියන්නේ ඉස්සරහට අපිට මේව ඕන වෙනවා. දාහීය ද්‍රව්‍ය දහන පෝෂක වායුවක් සමග ප්‍රතික්‍රියා කිරීම. හරි දැන් මම ආපහු මුලට යනවා. නැත්නම් ওই වචනත් එක්ක ඔයගොල්ලන්ට අමතක වෙනවා. මොනවටද දාහීය ද්‍රව්‍ය කිව්වේ? සරලව කියන්නේ ඔයගොල්ලෝගේ භාෂාවෙන් ගිනි ගන්න දේවල්. දාහීය ද්‍රව්‍ය කියන්නේ මොනවටද? දහනයට භාජනය වන ද්‍රව්‍ය. අදාහීය ද්‍රව්‍ය කියන්නේ පහසුවෙන් ගිනි ගන්න නැති ඒවා. ඔව් දහනයට භාජනය නොවන ද්‍රව්‍ය. පහසුවෙන් දහනයට භාජනය නොවන ද්‍රව්‍ය වලට කියන අදාහීය ද්‍රව්‍ය. දහනයට අවශ්‍ය වායුව මොකක්ද? දැන් ඕගොල්ලෝගේ ඔක්සිජන්. පරිසරයේ උපන්නවට පරිසරයේ ගිනි ගන්න නම් මොනවයි තියෙන්න ඕන වායුව? ගිනි ගන්න තියෙන ඔක්සිජන්. 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 ඒකට කියන නම තමයි මොකද්ද? දහන පෝෂක වායුව. ඔක්සිජන් ගිනි ගන්නවද? නැද්ද? මට උත්තරයක් දෙන්න ඉක්මනට. ඔක්සිජන් ගිනි ගන්නවද නැද්ද? ඈ? ඔක්සිජන් වායුව දැන් ඔයගොල්ලෝ කව තියෙන ඔක්සිජන් වායුව. ඔක්සිජන් ගිනි ගන්නවද නැද්ද? මේ ටික අමාරුයි හොඳේ. තේරුම් ගන්න ඕන කොටක් තියෙනවා. ඔක්සිජන් ගිනි ගන්නවද නැද්ද? දැන් අපිට මේක නිකන් පොතේ තියෙන කියාගෙන ගිහිල්ලා වැඩක් නැහැ පුතේ. හරිද? අපි යන්න ඕන ඕගොල්ලොන්ට ඉස්සරහට ප්‍රශ්නකට උත්තර ලියන්න පුළුවන් මට්ටමට හැදිලා. ඒක නිසා අපි මේ ඔක්කොම කතා කරලා යන්න ඕන. මම අහන ප්‍රශ්නෙට ඉක්මනට උත්තර දෙන්න. නැත්නම් වෙලාව දිනවා. ඔක්සිජන් ගිනි ගන්නවද නැද්ද? නෑ. ඔව් සර්. ඔක්සිජන් ගිනි ගන්නවද නැද්ද? දැන් සමහර අය ඔව් කියනවා සමහර අය ගන්නවා. ඈ ගිනි ගන්නවා. ගිනි ගන්නවා. ගිනි ගන්නවා සර්. ගිනි ගන්නවා. මතක තියාගන්න පුතේ ඔක්සිජන් ගිනි ගන්නේ නැහැ. ඔක්සිජන් ගිනි ගන්නේ නැහැ. ඔක්සිජන් කරන්නේ ගින්නට උදව් කරනවා. ගිනි ගන්න දෙයක් ගිනි ගන්න උදව් කරනවා. ගිනි ගන්න දෙයක් ගිනි ගන්න උදව් කරනවා නම් තමයි කියන්නේ ඒකට මොකක් කියලා. මොකද්ද නම? දහන පෝෂක වායුව. ගිනි ගන්නවා නම් කියන්නේ ඒකට දාහීය වායුවක්. ගිනි ගන්නවා නම් කියන්නේ දාහීය වායුවක්. ගිනි ගන්න උදව් කරනවා නම් කියන්නේ දහන පෝෂක වායුවක්. මේ ලෝකේ තියෙන දහන පෝෂක වායුව එකයි. මොනවයි? මේ ලෝකේ තියෙන දහන පෝෂක වායුව එකයි. ඔක්සිජන් විතරයි. දාහීය වායු ගොඩක් තියෙනවා. ගිනි ගන්න වායු ගොඩක් තියෙනවා. මොනවයි ගිනි ගන්න වායු කියන බලන්න ඔයගොල්ලෝ දන්න එක. LP gas. LP gas. ගෙදර තියෙන්නේ නේ ගෑස් ටැංකියේ. තව ඕගොල්ලෝ දන්නේ ගිනි ගන්න වායු. ගොඩක් වෙලාවට මේ ගිනි ගන්න වායු ඉන්ධන විදියට භාවිතා කරනවා. මොනවයි? ඕගොල්ලෝ අහලා නැද්ද හයිඩ්‍රජන්? හයිඩ්‍රජන් භාවිතා කරලා දුවන වාහන හදලා තියෙන්නේ අද වෙනකොට. හයිඩ්‍රජන් කියන්නේ ගිනි ගන්න වායුවක්. LP වායුව කියන්නේ ගිනි ගන්න වායුව. ඊගලාට ඕගොල්ලෝ අහලා තියෙද ජීව වායුව කියලා එකක්. ඔව්.
නේ අන්න දාහිය වායු ඒව ගිනි ගන්නවා ඒ වගේ ගිනි ගන්න වායු තියෙනවා ගින්න නිවනව නම් අපි කියන්නේ දහන පෝෂක වායුව එහෙනම් වායුවන් වල මේ ගිනි ගැනීම අනුව අපි කොටස් තුනකට බෙදනවා දාහිය වායු අදාහිය වායු දහන පෝෂක වායු හරිද ඊළඟට අදාහිය වායුව තව එකක් තියෙනවා දහන අපෝෂක වායු ගිනි ගන්න වායු වලට කියන දාහිය වායු ගිනි ගන්නේ නැත්තම් කියන අදාහිය වායු ගින්නට උදව් කරනවා නම් කියන දහන පෝෂක වායු ගින්න නිවනවා නම් කියන දහන අපෝෂක වායු එතකොට මේ ඔක්සිජන් කියන්නේ දහන පෝෂක වායු එතකොට ගින්නක් කියලා කියන්නේ යම් ද්‍රව්‍යයක් එක්ක ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවට යම් ද්‍රව්‍යයක් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා එතකොට පිට වෙනවා තාපයයි ආලෝකයයි තාපයයි ආලෝකයයි පිට වෙනවා ඊට අමතරව හැදෙනවා කාබන් ඩයොක්සයිඩුයි ජලයයි දහනයේදී දුම පිට වෙනෝනේ මොනවා හරි දෙයක් ගිනි ගන්නකොට දුම පිට වෙනවා ඒ දුමේ තියෙන කාබන් ඩයොක්සයිඩුයි ජලයයි කාබන් ඩයොක්සයිඩ් ප්‍රධාන වශයෙන් තියෙන ඊට අමතරව තව තියෙන්න පුළුවන් අලු තියෙන්න පුළුවන් දැලි තියෙන්න පුළුවන් කාබන් මොනොක්සයිඩ් තියෙන්න පුළුවන් ඒවා අපි එහෙම හිතම් කතා කරමු දැන් එහෙනම් දහනය කියන එක පැහැදිලි දාහිය ද්‍රව්‍ය දහන පෝෂක වායුවක් සමග ප්‍රතික්‍රියා කිරීම තමයි දහනය කියලා කියන්නේ හොඳට අහගෙන ඉන්න දාහිය ද්‍රව්‍ය දහන පෝෂක වායුවක් සමග ප්‍රතික්‍රියා කිරීම දහනය නම් වේ දාහිය ද්‍රව්‍ය කියන්නේ ගිනි ගන්න දේවල් දැන් මම ඔයගොල්ලන්ට කිව්වා ලී රෙදි ප්ලාස්ටික් ඉන්ධන වර්ග ඒ කියන්නේ පෙට්‍රල් ඩීසල් භූමි තෙල් ඊට පස්සේ තව ගත්තොත් කඩදාසි මේ වගේ ඒවා දාහිය ද්‍රව්‍ය අදාහිය ද්‍රව්‍ය කියන්නේ පහසුවෙන් ගිනි ගන්න නැති පහසුවෙන් දහනයට භාජනය වෙන ගල් වැලි සිමෙන්ති යකඩ තඹ ඇලුමිනියම් ඒ වගේ ඒවා අදාහිය ද්‍රව්‍ය ඇස්බෙස්ටෝස් අදාහිය ද්‍රව්‍ය ඊට පස්සේ දහනයට උදව් කරන වායුවට කියන්නේ දහන පෝෂක වායුව දහන පෝෂක වායුව කියන්නේ ඔක්සිජන් එතකොට දහනය කියලා කියන්නේ දාහිය ද්‍රව්‍ය දහන පෝෂක වායුව සමග ප්‍රතික්‍රියා කිරීම දාහිය ද්‍රව්‍ය දහන පෝෂක වායුව සමග ප්‍රතික්‍රියා කිරීමට තමයි කියන්නේ දහනය කියන්නේ දහනයේදී හැදෙන ප්‍රධාන ශක්ති දෙකක් මොනවද හැදෙන ප්‍රධාන ශක්ති දෙක දහනයේදී ආලෝක ශක්තිය තාප ශක්තිය ඔව් දහනයේදී හැදෙන ප්‍රධාන ශක්ති දෙක තමයි ආලෝක ශක්තිය හා තාප ශක්තිය හරිද ඒක නිසා තමයි අපි දහනය භාවිතා කරන්නේ ඉදිරියදා ජීවිතයේදී දහනයේදී පිට වෙන තාප ශක්තියෙන් තමයි අපි ආහාර පිසින්නේ එතන දහනයේදී පිට වෙන ආලෝක ශක්තියෙන් අපි කුප්පි ලාම්පු වගේ දේවල් දැල්වල රැට ආලෝකය ලබා ගන්නවා හරිද ආලෝක ශක්තියෙන් අපි ආලෝකය ලබා ගන්න තාප ශක්තියෙන් ආහාර පිසිනවා හරි ඊට පස්සේ දැන් දහනය දැන් මොනවා හරි තැනක ගින්නක් වෙන්න නම් ඇති වෙන්න නම් එකපාරට ගිනි ගන්නේ නැහැ හොඳද දැන් ඔන්න දැන් ඕගොල්ලෝ ඉන්න තැන ගින්නක් ඇති වෙනවා කියලා හිතන්නකෝ දැන් ඕගොල්ලෝ ඉන්න තැන ගිනි ගන්න නම් තියෙන්න ඕන දේවල් තුනක් තියෙනවා දහනයක් සිද්ධ වෙන්න සම්පූර්ණ වෙන්න ඕන සාධක තුනක් තියෙනවා මොනවයි සාධක තුන දැන් ඕගොල්ලෝගේ නිවස අවට කොහේ හරි තැනක ගින්නක් ඇති වෙන්න නම් මොකද්ද වෙන්න ඕන දේවල් තුන දාහය ද්‍රව්‍යයක් ඕන ඔක්සිජන් ඕන ජලන උෂ්ණත්වය හරි අහගන්න ඕන පළවෙනි එක තමයි කොහේ හරි ගින්නක් වෙන්න නම් ගිනි ගන්න දෙයක් තියෙනවා ගිනි ගන්න දෙයට කිව්වනම් මොකද්ද දාහිය ද්‍රව්‍ය තමයි දාහිය ද්‍රව්‍යයක් තියෙන්න ඕනේ ගින්නක් ඇති වෙන්න නම් දහනයක් වෙන්න නම් පළවෙනි දේ තමයි දාහිය ද්‍රව්‍ය තියෙනවා හරි ඔන්න ගිනි ගන්න දෙයක් තියෙනවා දෙවෙනි එක තමයි ඔක්සිජන් තියෙන්න ඕන ගිනි ගන්න නම් අනිවාර්යෙන් ඔක්සිජන් තියෙන්න ඕන ඔක්සිජන් නැත්තම් මොන දේ තිබුණත් කොච්චර ලේසියෙන් ගිනි ගන්න දෙයක් වුණත් ගිනි ගන්නේ නැහැ ඒ කියන්නේ ගිනි කූරක්වත් ගිනි ගන්න නැද්ද? ඔකක්වත් නැහැ. හරිද? ඔක්සිජන් නැත්තම් කිසිම දෙයක් ගිනි ගන්න නැහැ. ගිනි කූර නෙවෙයි ඉතා වහා ගිනිය වෙන තුරු දෙයක් කියලා හිතන්නේ ඒත් ගිනි ගන්න නැහැ. ඔක්සිජන් තියෙන්න ඕන. ඒකනේ මම කිව්වේ ගින්නට උදව් කරනවා කියලා. ඔක්සිජන් නැත්තම් ගිනි ගන්න නැහැ. මේ ලෝකේ ඒ කියන්නේ ඔක්සිජන් වල එක ප්‍රධාන ප්‍රයෝජනයක් ද්‍රව්‍ය දහනය. ද්‍රව්‍ය දහනයට ඔක්සිජන් තියෙන්න ඕන. ඔක්සිජන් නැත්තම් ගිනි ගන්න නැහැ. මොන දේ තිබුණත් ගිනි ගන්න නැහැ. හරිද? එහෙනම් ඕනේ ගිනි ගන්න දෙයක් තියෙන්න ඕන. කියන්නේ දාහිය ද්‍රව්‍යයක් තියෙන්න ඕන දහන පෝෂක වායුවක් තියෙනවා දැන් ඕගොල්ලෝ ඉන්න තැන ওই දෙකම තියෙනවා දැන් ඕගොල්ලෝගේ වටේ නිකන් බලන්නකෝ ගිනි ගන්න දේවල් කොච්චර තියෙද ඕගොල්ලෝගේ වටේ ඔක්සිජනුත් තියෙනෝනේ හැබැයි ගිනි ගන්න නැහැ ඇයි ගිනි ගන්න දැන් ඕගොල්ලෝගේ වටේ ඔක්සිජන්
ඕ අන්න තුන්වෙනි සාධකය සම්පූර්ණ වෙලා නැති නිසා දහනයට සාධක තුනක් අවශ්‍යයි. තුන්වෙනි සාධකයේ තමයි මේ ගිනි ගන්න ද්‍රව්‍ය නැත්නම් අපි ඒවට කියන දාහීය ද්‍රව්‍ය කියලානේ. ගිනි ගන්න උෂ්ණත්වයට රත් වෙලා තියෙනවා. දාහීය ද්‍රව්‍ය දහනය ආරම්භ වන අවම උෂ්ණත්වයට රත් වෙලා තියෙන්න ඕන. දහනය ආරම්භ වන අවම උෂ්ණත්වයට කියන නම තමයි ජලන උෂ්ණත්වය. ඒකට කියන නම මොකද්ද? ජලන, ජයන්න. ජලන. ජලන උෂ්ණත්වයටපත් වෙලා තියෙනවා. ජලන උෂ්ණත්වය කියන්නේ ගිනි ගැනීම ආරම්භ වන අවම උෂ්ණත්වය. ඒක නිසා තමයි අපි මොනවා හරි දෙයක් ගිනි ගන්නකම් රත් කරන්නේ. හරිද? මොනවා හරි දෙයක් ගිනි ගන්න නම් අපි ඒ දේ රත් කරන්න ඕන. සමහර වෙලාවට පරිසරයේ ගිනි ඇති වෙනව ඉබේ රත් වෙලා. ඉබේ රත් වෙලා ගින්නක් ඇති වෙන අවස්ථාවක් කියන්න බලන්න. ලැබු ගිනි. දැන් අපි මේ නිකන් ඔයගොල්ලෝ මෙහෙම කරන්නකො. මෙහෙම ඇඟිලි දෙක අරගෙන මෙහෙම කරා. මෙහෙම ඇඟිලි දෙක මෙහෙම කරා. ටික වෙලාවක් යනකොට ඇඟිලි දෙකට මොකද්ද දැනෙන්නේ? රත් වෙනවා. රත් වෙනවා. ඔහොමම රත් වෙලා ඇඟිල්ල ගිනි ගන්න අවස්ථාවක් එනවා. එහෙම අක්කාතේකට අර පිටිපස්සෙන් පුළුන් කෑල්ල තියලා අවුවට අල්ලනකොට ඒත් ඒක තමයි වෙන්නේ. එතෙන්දි වෙන්නේ මොකද්ද? ඒකෙදි වෙන්නේ ඉරේ තාපය එක තැනකට එකතු කරනවා. ඉරේ තාපය එක තැනකට එකතු කරනකොට එතන ඉරේ තාපය එක තැනකට එකතු කරනකොට එතන රත් වෙලා ගිනි ගන්නවා. දැන් අර මම දැකලා තියෙන සමහර ළමයි අර මෙන්න මෙතන මොකද්ද මේ අර පච්චයක් කොටා ගන්න කරන්නේ. ඔයගොල්ලෝ කරලා තියෙක. අර මම දැකලා තියෙන ඒ ඉස්කෝල ළමයි කරලා තියෙනවා. ළමයි කරනෝක. මොකද්ද කරන්නේ? නල්ල ඇඟිල්ලෙන් අතුල්ලනවා. ඇඟිල්ලේ හයියෙන් අතුල්ලනවා. ඔහොමම අතුල්ලලා ටික වෙලාවක් යනකොට මොකද්ද වෙන්නේ? ඉරක් වදිනවා. ඒ අතුල්ලපු ටික රත් වෙලා ඉරක් වගේ හැදෙනවා. අතුල්ලපු ටිකේ රත් වෙලා ඒ හරියට තියෙන සෛල මැරෙනවා. පිච්චිලා. හරිද? මෙහෙම අතුල්ලලා ඒ හරිය සෛල මැරෙනවා පිච්චිලා. ඒ රත් වෙලා සෛල මැරෙනවනේ. ඊට පස්සේ එතන කළු පාට මොකද්ද හිටින්නේ? ඉරක් ඇති වෙනවා පච්චයක් වගේ. අර දෙවිවරුන්ගේ තියෙන ගාලා එක අර මෙහෙම තියලා තියෙන්නේ මොනවයි අර මොට්ටු තියලා තියෙන යන්නේ වගේ ඉරක් හැදෙනවා. කරන්න යන්න එපා ඔය හරි. එතකොට මේ ඒතර වෙන්නේත් ඒකම තමයි. අන්තිමට අපිටම ගිනි තියාගත්තා වගේ වැඩක්. හරිද? දහනයක් සිද්ධ වෙන්නේ. ඇයි? රත් වෙලා දහනයක් වෙනවා. එහෙනම් ඒවා ආයි යථා තත්ත්වයටපත් කරන්න බැරිද? ආයි ඉතින් යථා තත්ත්වයටපත් වෙන්නේ අලුතෙන් සෛල හැදුනම. සති ගාණක් යනවා. මොකද අලුතෙන් සෛල දැන් හැමේ සෛල සාමාන්‍යයෙන් දවස් 18ක් විතර ආයු කාලය තියෙනවා. ඉතින් ඒ සෛල ටික මරනම් අලුත් සෛල හැදෙන්න එපා. අලුත් සෛල හැදුනට පස්සේ තමයි මේ පැල්ලම යන්නේ. එතකන් ඉතින් අර පැල්ලම තියෙනවා. ඒක නිසා මේ ඒවා එච්චර හොඳ දේවල් නෙවෙයි. ඒක අපිව පුච්ච ගත්තා වගේ වැඩක් තමයි එතන වෙන්නේ. එහෙනම් දහණයට අවශ්‍ය සාධක තුනක් තියෙනවා. මොනවායි සාධක තුන? පළවෙනි දේ තමයි දාහීය ද්‍රව්‍යයක් තිබිය යුතු. එනේ ගිනි ගන්න දෙයක් තියෙනවා. දෙවෙනි එක තමයි දහන පෝෂක වායුවක් තිබිය යුතු. ඒ කියන්නේ ගිනි ගන්න අවශ්‍ය වායුව. දහන පෝෂක වායුවක් කිව්වන් එකයි තියෙන්නේ. මොනවයි? ලෝකයේ තියෙන එකම දහන පෝෂක වායුව ඔක්සිජන්. ඔක්සිජන් ගිනි ගන්නවද? නෑ. මොකද්ද කරන්නේ? ඔක්සිජන් දහන පෝෂක වායුවක් කියන්නේ. මේ දහනයට පෝෂණය දහනයට උදව් කරනවා. ගින්නට උදව් කරනවා. ගිනි ගන්නව නෙවෙයි, ගින්නට උදව් කරනවා. හොඳට මතක තියාගන්න. ගිනි ගන්න වායුව වෙනම තියෙනවා. මොනවයි ගිනි ගන්න වායු දෙකක් තුනක් කියන්න බලන්න. LP වායු, ජීව වායු. තව LP වායුව, ජීව වායුව, තව හයිඩ්‍රජන් වායුව. මම ඔයගොල්ලන්ට වාහන ඉන්ධනයක් විදිහට භාවිත කරන රොකට් ඉන්ධනය. රොකට් වලට ගහන්නේ හයිඩ්‍රජන්. ද්‍රව හයිඩ්‍රජන් අරගෙන ගිහලා ඒක වායුවක් විදිහට තමයි දෙන්නේ. හයිඩ්‍රජන් වායුව. හයිඩ්‍රජන් දැම්මම වාහන සෑහෙන කාර්යක්ෂමයි. හයිඩ්‍රජන් වායුව දහනය කරාම අවසාන ඵලයේ විදිහට පිට වෙන්නේ ජලය. දැන් ඔයගොල්ලෝ වාහනයකට හයිඩ්‍රජන් දාලා දුවනවා නම් වාහනේ සයිලන්සරයෙන් එළියට එන්නේ දුම විදිහට මොනවයි? ජල වාෂ්ප එන්නේ. පරිසරයට ඉතාම හිතකාමී. හයිඩ්‍රජන් නමුත් ඉන්ධනයක් විදිහට හයිඩ්‍රජන් වැඩි පාවිච්චි කරන්නේ නැහැ. ඇයි? වාහන ඉන්ධනයක් විදිහට හයිඩ්‍රජන් තාම අත්දැකීම් තියෙනවා. හේතුව ගත්තොත්
හයිඩ්‍රජන් වහා ගිනි ඇවිලෙන සුළුයි. සමහර වෙලාවට තාම ඒකට මේ පරීක්ෂණ මට්ටමේ තියෙන ඊළඟ හයිඩ්‍රජන් ගබඩා කරන ටැංකි වාහනවල හදන්න. ඒව හදලා එපා. දැන් තෙල් නම් තෙල් ටැංකියෙන්නේ වාහනේ එන්නේ එන්ජිමට. ඒ වගේ හයිඩ්‍රජන් ගබඩා කරන්න ටැංකි හදන්න ඕන. හයිඩ්‍රජන් අනාගතයේදී අර නැනෝ තාක්ෂණය ගැන උගන්වද්දි කියන අනාගතයේදී වාහනයට දාන්නේ හයිඩ්‍රජන් කැප්සූලයක්. වාහනේ දාන්නේ හයිඩ්‍රජන් කැප්සූලයක් කියන්නේ දැන් ඔයගොල්ලෝ අර බෙහෙත් බොනවනේ. බෙහෙත් පෙත්තාගේ. මෙන්න මේ වගේ බෙහෙත් කරා මෙන්න මේ වගේ පොඩි කරලක් තමයි අපි සල්ලි වලට අරගෙන දාන්නේ වාහනේ මේ ටැංකියට. ඒක ඇරිච්ච ගමන් හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. ඒක තමයි ඉන්ධනයේ විදියට වාහනේ දහනය වෙන්නේ. ඊට පස්සේ අපිට ගොඩාක් දුර යන්න පුළුවන් හයිඩ්‍රජන් එක කැප්සූලයකින්. කිලෝමීටර 300. ඒ විදියට අනාගතයේදී වාහන හැදේවි. හරිද? ඉතින් සර් එතකොට කැප්සූල් එකක් ගොඩක් ගණන් වේවි. ඔව් ගණන් වේවි. ගොඩක් දුර යන්න හැම. නෑ මෙහෙමයි ඉතින් අපේ රටේ කතන්දරේ වෙන කතාවන්නේ. අපේ රටේ ද්‍රව්‍ය ගණන් වෙලා තියෙන වෙන හේතුවක් නිසානේ. දැන් හයිඩ්‍රජන් කියන එක පරිසරයේ ඕන තරම් තියෙනවා. හයිඩ්‍රජන් වායුව. හයිඩ්‍රජන් වායුව නිපදවා ගන්නත් එච්චර අමාරු නෑ. හරිද? දැන් අපි ඔක්සිජන් හදනවනේ. ඔයගොල්ලෝ දන්නවනේ ඔක්සිජන් අපි හදනවනේ. දැන් මේ දවස්වල ඔක්සිජන් අති විශාල ලෙස ඉල්ලුමක් තියෙනනේ හොස්පිටල් වලට. නේ? දැන් ඔක්සිජන් ටැංකි වල ඒවා ගබඩා කරනවා. ඒ වගේ අපිට පුළුවන් හයිඩ්‍රජන් අරගෙන වායුගෝලයේ තියෙන හයිඩ්‍රජන් ටැංකි වලට ගබඩා කරගන්න. ඒක එච්චර අමාරු වැඩක් නෙමෙයි. ඒතකොට ඒවා හයිඩ්‍රජන් ඒවා නැනෝ තාක්ෂණයේ පොඩි හයිඩ්‍රජන් අඩංගු කරල් හදලා ඒවා අපිට අනාගතයේදී වාහන ඉන්ධන විදියට භාවිතා කරන්න පුළුවන්. පෙට්‍රල් ගහනවා වෙනුවට කඩේට ගිහිල්ලා හයිඩ්‍රජන් කැප්සූල් සල්ලි වලට ගන්නවා. අරගෙන ගිහිල්ලා ටැංකියේ තෙල් මත් ඉවර වෙනකොට හයිඩ්‍රජන් දානවා. තෙල් නෙවෙයි හයිඩ්‍රජන් නේ ගන්න. එතකොට පෙත්තක් දාලා දුවනවා. ඒ විදියට අනාගතේ එන්න ඉඩ තියෙනවා. හරිද? එහෙම අපිට කතා කරන්න පුළුවන්. එතකොට එහෙනම් දහනයට අවශ්‍ය සාධක තුනක් තියෙනවා. දාහීය ද්‍රව්‍යයක් තිබීම, දහන පෝෂක වායුව තිබීම, දාහීය ද්‍රව්‍ය දහනය වන අවම උෂ්ණත්වයට රත් වී තිබීම. යම් ද්‍රව්‍යයක් දහනය ආරම්භ වන අවම උෂ්ණත්වයට කියන්නේ ජලන උෂ්ණත්වය. යම් ද්‍රව්‍යයක් දහනය ආරම්භ වෙයි. ටික අමාරුයි පුතේ මතක තියාගන්න ඕනේ දේවල් ගොඩක් තියෙනවා. හොඳයි. යම් ද්‍රව්‍යයක් දහනය ආරම්භ වන අවම උෂ්ණත්වය හඳුන්වන නම තමයි මොකද්ද? ජලන උෂ්ණත්වය. ජලන උෂ්ණත්වය. දහනය ආරම්භ වන අවම උෂ්ණත්වයට කියන්නේ ජලන උෂ්ණත්වය. එතකොට දැන් මම මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. මගේ ගාව ද්‍රව්‍ය දෙකක් තියෙනවා. A හා B කියලා. A වල ජලන උෂ්ණත්වය සෙල්සියස් අංශක 300යි. B වල ජලන උෂ්ණත්වය සෙල්සියස් අංශක 80යි. A වල 300යි B වල 80යි. ඉක්මනට ගිනි ගන්න Aද Bද? A වල ජලන උෂ්ණත්වය සෙල්සියස් අංශක 300යි. B වල ජලන උෂ්ණත්වය සෙල්සියස් අංශක 80යි. ඉක්මනට ගිනි ගන්න Aද? B අපවා ගන්න A වල ජලන උෂ්ණත්වය සෙල්සියස් අංශක 300යි. B වල ජලන උෂ්ණත්වය සෙල්සියස් අංශක 80යි. ඉක්මනට ගිනි ගන්න Aද? මොකද ජලන උෂ්ණත්වය කියන්නේ? ජලන උෂ්ණත්වය කියන්නේ මොකද්ද? තාපය ආරම්භ වන අවම උෂ්ණත්වය. දහනය ආරම්භ වන අවම උෂ්ණත්වය. ගිනි ගැනීම පටන් ගන්න උෂ්ණත්වය. දැන් ඒ ගිනි ගන්න පටන් ගන්න කීයේදී? සෙල්සියස් අංශක 300දී 300දී. B ගිනි ගන්න කීයේදී? 80දී. 80දී. ඉක්මනට ගිනි ගන්නේ කවුද? B ඒ වෙන්නේ කොහොමද? ඒ ගිනි ගන්න නම් 300 B අඩුම උෂ්ණත්වය. ඕ අඩුවෙන් ගිනි ගන්න ඉක්මනට ගිනි ගන්නේ B. B සෙල්සියස් අංශක 300ට B සෙල්සියස් අංශක 80ට රත් කරුවන් ගිනි ගන්නවා. ඒ රත් කරන්න ඕන 300ට. එහෙනම් ජලන උෂ්ණත්වය අඩු අද්‍රව්‍ය තමයි ඉක්මනට ගිනි ගන්න. එහෙනම් මට කියන්න ජලන උෂ්ණත්වය අඩු පෙට්‍රල් වලද දරවලද? ජලන උෂ්ණත්වය අඩු පෙට්‍රල් වලද දරවලද? පෙට්‍රල් වල. පෙට්‍රල්. දැන් තව විදිහකට ප්‍රශ්න අහනවා. පෙට්‍රල් ඉක්මනට ගිනි ගන්නේ ඇයි? ජලන උෂ්ණත්වය අඩු නිසා. ජලන උෂ්ණත්වය අඩු නිසා. ඔය ප්‍රශ්නේ එක එක විදිහට අහන්න පුළුවන්.
පෙට්‍රල් ඉක්මනට ගිනි ගන්නේ ඇයි ජල දරවලට භූමි තෙල් දාන්නේ ඇයි ජලන උෂ්ණත්වය වැඩි කරන්න. අඩු කරන්න. ජලන උෂ්ණත්වය අඩු කරන්න. ජලන උෂ්ණත්වය අඩු කරන්න. ඒකනේ දැන් ගෙදර දර පත්තු කරද්දී අනිවාර්යයෙන්ම දරවලට දානවා. කියන්නේ ගොඩක් ගෙවල් වල ඉක්මනට දර පත්තු කරගන්න භූමි තෙල් පොට්ටක් දානවා. ලිප පත්තු කරද්දී. ඒ කියන්නේ ජලන උෂ්ණත්වය අඩු වෙනවා එතකොට. නැත්තම් සෙල්සියස් එක 300 ගානකට රත් කරන්න ඕන. නමුත් භූමි තෙල් දැම්මම එච්චර රත් කරන්න දෙයක් නෑ. ගිනි කූර තියුව ගමන් රත් වෙලා ගිනි ගන්නවා. නැත්තම් දර නම් පිඹ රත් වෙනකන් ඉඳලා තමයි ඒක ගිනි ගන්නේ. හරිද? එහෙනම් ඔන්න ඔය විදිහට අපිට දහනේ මුල් කොටස් ටික කතා කරන්න පුළුවන්. ඉක්මනට මේ ප්‍රශ්න ටික ලියා ගන්න. එළදැදි කරන්න ඕනේ ඒක. පළවෙනි ප්‍රශ්නේ 19 කියලා මාතෘකාව ලියාගත්තනේ. පළවෙනි ප්‍රශ්නේ ලියා ගන්න දාහීය ද්‍රව්‍ය යනු මොනවාද? උදාහරණ ලියන්න. දාහීය ද්‍රව්‍ය යනු මොනවාද? උදාහරණ ලියන්න. දාහීය ද්‍රව්‍ය යනු මොනවාද? උදාහරණ ලියන්න. දෙක අදාහීය ද්‍රව්‍ය යනු මොනවාද? උදාහරණ ලියන්න. දෙක අදාහීය ද්‍රව්‍ය යනු මොනවාද? දෙක අදාහීය ද්‍රව්‍ය යනු මොනවාද? උදාහරණ ලියන්න. විනාඩියක් දෙන්න ඕනේ.
හරි මොකද මම අන්තිමට කිව්ව ප්‍රශ්නේ කියන්න පුතේ අන්තිමට කිව්ව ප්‍රශ්නේ කොට ආයි ද්‍රව්‍ය අණු මොනවා ඊළඟ ප්‍රශ්නේ ලියා ගන්න දහනය ලෙස හැඳින්වෙන්නේ කුමක්ද දහනය ලෙස හැඳින්වෙන්නේ කුමක්ද දහනය ලෙස හැඳින්වෙන්නේ කුමක්ද ඊළඟ එක දහනයට අවශ්‍ය ප්‍රධාන සාධක තුන ලියන්න දහනයට අවශ්‍ය ප්‍රධාන සාධක තුන ලියන්න ඊළඟ ප්‍රශ්නේ ප්‍රධාන සාධක තුන ලියන්න දහනයට අවශ්‍ය ප්‍රධාන සාධක තුන ලියන්න ඊළඟ එක ජලන උෂ්ණත්වය යනු කුමක්ද ජලන උෂ්ණත්වය යනු කුමක්ද ඊළඟ ප්‍රශ්නේ දරවලට වඩා පහසුවෙන් පෙට්‍රල් ගිනිගන්නේ ඇයි දරවලට වඩා පහසුවෙන් පෙට්‍රල් ගිනිගන්නේ ඇයි ඊළඟ ප්‍රශ්නේ ඔබ දන්නා දාහිය වායු කමාවක් අදාහිය වායු ඔබ දන්නා දාහිය වායු කමාවක් අදාහිය වායු කමාවක් දහන පෝෂක වායු දාහිය වායු අදාහිය වායු කමාවක් දහන පෝෂක වායු හා දහන අපෝෂක වායු වෙන වෙනම ලියන්න හරිද හරි ඔය ටිකට එහෙනම් ගෙදරදී උත්තර ලියන්න අදට එහෙනම් මම මෙතනින් නවත්තනවා ආයෙ එතකොට අපි හම්බ වෙන්නේ ලබන සතියේ සෙනසුරාදා හරිද ලබන සතියේ රට අරින්න නිසා පන්ති ගාස්තු දාන්න පුළුවන් අය පන්ති ගාස්තු ගෙවල එක සම්පූර්ණ කරලා මට රිසිට් එක එවන්න ගෙදරදී වැඩ ටික කරන්න ওই ටික තමයි කියන්න තියෙන්නේ වැඩේ
පුතේ දැන් ඔය රටවල් ඇරියා කියලා වැඩේ භයානකයි ඉස්සරටත් වඩා. හරිද? ඔයගොල්ලෝ අහන්න නැතිනේ පහුගිය දවස්වල මේ හොයාගත්ත ලංකාවෙන් ඉන්දියානු ප්‍රභේදය. ඉන්දියානු ප්‍රභේදයේ මේ වේගය පැතිරීමේ වේගය අර මුල් වේගයට වඩා සෑහෙන්න වැඩි. ඒ වගේම අනතුරුත් වැඩි. ඒක නිසා මේ රට ඇරියා කියලා කොවිඩ් නැති වෙලා නැහැ. ඒක නිසා පුළුවන් තරම් ඕගොල්ලෝ පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න. හරිද? ඒක තමයි කියන්න තියෙන්නේ. හරි. එහෙමනම් දැන් මෙතනින් නවත්තන වෙලාව ඉවර නිසා එහෙනම් කාටත් ආයිබෝවන් ඊළඟ සතිය ආයුබෝවන් සර්.